හවුල් ව්‍යාපාරවල 9 වෙනි ඔන්ලයින් එකත් එක්කයි ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ලියාගමු අලුත් මාතෘකාව හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් හවුල් කරුවෙකු විශ්‍රාම ගැනීම. හවුල් කරුවෙකු විශ්‍රාම ගැනීම. මොකක්ද මේ විශ්‍රාම ගන්නවා කියන්නේ? විශ්‍රාම ගන්නවා කියන්නේ කරගෙන යන හවුල් ව්‍යාපාරයකින් හවුල්කාරයෙක් මොනව වෙනවද? ඉවත් වී යාම. විශ්‍රාම ගැනීම කියන්නේ මොනව වීමද? ඉවත් වෙලා යනවා. අපි අංග සම්පූර්ණව කතා කළා හවුල් කරුවෙකු බඳව ගන්නකොට. හවුල් කරුවෙකු බඳව ගන්නකොට අපි කිව්වා අලුත් හවුල් කරුවා බඳව ගැනීම නිසා පරණ ඉන්න අයට මොකක් වෙනවා කියලාද? අවාසියක් වෙනවා කියලා. පරණ ඉන්න අයට අවාසියක් වෙනවා. ළමයි හවුල් කරුවෙක් ඉවත් වෙලා ගියාම මේ අවාසිය වෙන්නේ කාටද? ඉවත් වූ කෙනාට. කාටද අවාසිය වෙන්නේ? ඉවත් වූ කෙනාට. ඇයි අවාසිය වෙන්නේ ඉවත් වූ කෙනාට? ඔහු යන්නේ ඔහු විසින් ගොඩනගපු ව්‍යාපාරය දාලා. එතකොට අවාසිය වෙන්නේ කාටද? ඉවත් වූ කෙනාට. ලියන්න. හවුල් කරුවෙකු විශ්‍රාම ගැනීමක් ලෙස සලකන්නේ. හවුල් කරුවෙකු විශ්‍රාම ගැනීමක් ලෙස සලකන්නේ පවතින හවුල් ව්‍යාපාරයකින්. පවතින හවුල් ව්‍යාපාරයකින්. පවතින හවුල් ව්‍යාපාරයකින් හවුල් කරුවෙකු ඉවත් වී යාමයි. පවතින හවුල් ව්‍යාපාරයකින් හවුල් කරුවෙකු ඉවත් වී යාමයි. මෙලෙස හවුල් කරුවා ඉවත්ව ගිය පසුව මෙලෙස හවුල් කරුවා ඉවත්ව ගිය පසුව අවාසිය සිදුවන්නේ. ඉවත්ව ගිය පසුව අවාසිය සිදුවන්නේ මෙම ඉවත්ව ගිය හවුල් කරුවාටයි. මෙම ඉවත්ව ගිය හවුල් කරුවාටයි. මෙම ඉවත්ව ගිය හවුල් කරුවාටයි. එම ඉවත්ව ගිය හවුල් කරුවාට. එම ඉවත්ව ගිය හවුල් කරුවාට සිදුවන අවාසිය වැළැක්වීමට. සිදුවන අවාසිය වැළැක්වීමට. සිදුවන අවාසිය වැළැක්වීමට ගෙනුම්කරණයේදී ගැළපීම් දෙකක් සිදු කරයි. 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 1 අංක 1. ගෙනුම්කරණයේදී ගැළපීම් දෙකක් සිදු කරයි. අංක 1. ගැළපීම් දෙකක් සිදු කරයි. අංක 1. කීර්තිනාම ගැළපීම. කීර්තිනාම ගැළපීම. අංක 2. ප්‍රත්‍යාගණන ගැළපීම. 1 කීර්තිනාම ගැළපීම 2 ප්‍රත්‍යාගණන ගැළපීම. තව ලකුණක් දාලා යටින් ලියා ගන්න. තව ලකුණක් දාලා ලියා ගන්න. මොකද කිව්වේ අපි? කීර්තිනාම ගැළපීමයි ප්‍රත්‍යාගණන ගැළපීමයි. යටින් තව ලකුණක් දාලා ලියන්න. නමුත් උසස් පෙළ ගිණුම්කරණයේ යටතේදී සාකච්ඡා කෙරෙන්නේ. නමුත් උසස් පෙළ ගිණුම්කරණයේ යටතේදී සාකච්ඡා කෙරෙන්නේ. උසස් පෙළ ගිණුම්කරණයේ යටතේදී සාකච්ඡා කෙරෙන්නේ. උසස් පෙළ ගිණුම්කරණයේ යටතේදී සාකච්ඡා කෙරෙන්නේ
කීර්තිනාම ගැලපීම පිළිබඳවයි. කීර්තිනාම ගැලපීම පිළිබඳවයි. සස්පෙළ ගිණුම්කරණය යටතේදී සාකච්ඡා කෙරෙන්නේ කීර්තිනාම ගැලපීම පිළිබඳවයි. මොකක් පිළිබඳවද? කීර්තිනාම ගැලපීම පිළිබඳව. කීර්තිනාම ගැලපීම පිළිබඳවයි. ලියන්න වෙනම ඡේදකින් තව ලකුණක් දාලා හවුල්කරුවෙකු විශ්‍රාමගත් විටක ඉවත් වන හවුල්කරුට සිදුවන අවාසිය වැළැක්වීමට ඉවත්වන හවුල්කරුට සිදුවන අවාසිය වැළැක්වීමට ඉවත්වන හවුල්කරුට සිදුවන අවාසිය වැළැක්වීමට ඉවත්වන හවුල්කරුට සිදුවන අවාසිය වැළැක්වීමට කීර්තිනාම ගැලපීම සිදු කරයි. කීර්තිනාම ගැලපීම සිදු කරයි. මෙය ගලපන්නේ පහත පරිදිය. මෙය ගලපන්නේ පහත පරිදිය. අර බැඳවා ගැනීමේදී වගේමයි එක නව අනුපාතයට අනුව ප්‍රාග්ධන ගිණුමට හර කළ යුතුය. දෙක පැරණි අනුපාතයට අනුව ප්‍රාග්ධන ගිණුමට බැර කළ යුතුය. ළමයි දැන් හවුල්කරුවෙක් අයින් වෙනවා කියවනේ. දැන් අයින් වුණාට ඔහුට මේ හවුල් ව්‍යාපාරයේ අයිතියක් තියෙනවනේ. එහෙනම් ඔහු හවුල් ව්‍යාපාරයෙන් අයින් වෙද්දී ඔහුට හවුල් ව්‍යාපාරයේ තියෙන අයිතිය මොනව කරන්න ඕනේද? ගෙවන්න ඕනේ. නැත්තම් අයින් වෙන්න බෑනේ. අන්න ඔහුට හවුල් ව්‍යාපාරයෙන් ගෙවන්න ඕනේ. ඔහුට ඔහුගේ පොල්මන්කරුවෙකුට කවුද මේ පොල්මන්කරුවා කියන්නේ? අන්න හොඳ වචනයක් ආවා. පොල්මන්කරුවා නෙමෙයි පොල්මන්කරුවා. ළමයි මේ හවුල්කරුවෙක් ඉවත් වෙන්න පුළුවන් හවුල් ව්‍යාපාරයකින් විශ්‍රාම ගන්න පුළුවන් හේතු කාරණා කිහිපයක් උඩ. පළවෙනි එක තමයි හවුල්කරුවෙක් මිය ගිහිල්ලා. මිය යාමේ. දෙවෙනි එක හවුල්කරුවෙක් වංකොලොත් වීමක් වෙන්න පුළුවන් එයාගේ අනිකුත් බිස්නස් සහ වංකොලොත් භාවයට පත් වෙන්න. වංකොලොත් වීම. හරිද? අනිත් එක තමයි හවුල්කරුවෙක් විශ්‍රාම ගියා කියන්න පුළුවන් හවුල්කරුවෙක් අතුරුදහන් වෙනවා මිසි. ඒ වගේම හවුල්කරුවෙක් ස්වේච්ඡාවෙන් අයින් වෙන්න පුළුවන්. ස්වේච්ඡාවෙන්. ඒ කියන්නේ යාගේ වැත්තෙන් කොබිත් එක ඉන්න බෑ කියලා. ස්වේච්ඡාවෙන් අයින් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හවුල්කරුවෙක් අයින් වෙන්න පුළුවන් පොදු එකඟතාවයෙන්. කට්ටියත් එක්ක කතා වෙලා අයින් වෙන්න පුළුවන්. දැන් හරිද කට්ටියත් එක්ක කතා වෙලා අයින් වෙන්න පුළුවන්. දැන් අර තියෙන ළමයි හරිද? ප්‍රබල මාත්‍යවරු අයින් වෙනවා ළමයි. ඒ තමයි අයින් වෙන්නේ එකඟතාවයක් තියෙනවා. ඔයාට මෙන්න මේ අහවල් රටේ තානාපතිකම දෙන්න. ඔයා මේකෙන් අයින් වෙන්න කියලා. අන්න වනාමාත්‍ය දුරේ ඉවත් වීම. ඒ වගේ තමයි හවුල් ව්‍යාපාරයකින් අයින් වෙන්න පුළුවන්. පොදු එකඟ වෙලා කට්ටියත් එක්ක කතා වෙලා. හරිද? හැබැයි මේ මොන ක්‍රියාමාර්ගයකින් අයින් වුණා ඇත්තටම වෙන්නේ හවුල් ව්‍යාපාරේ යන එකනේ. එතකොට යනකොට ඔහුට මේ හවුල් ව්‍යාපාරයේ තියෙන අයිතිය මොනව කරන්න වෙනවද? සල්ලි වලින් දෙන්න වෙනවා. සල්ලි වලින් මොනව කරන්න වෙනවද? දෙන්න වෙනවා. ලියන්න වෙනම ඡේදකින් හවුල්කරුවෙකු විශ්‍රාම ගන්නා විටකදී
හවුල්කරුවෙකු විශ්‍රාම ගන්නා විටකදී එම හවුල්කරුවාට හවුල් ව්‍යාපාරයෙන් හිමි 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 අයිතිය හවුල් ව්‍යාපාරයෙන් හිමි අයිතිය හවුල්කරුවාට හවුල් ව්‍යාපාරයෙන් හිමි අයිතිය හිමි අයිතිය මොනවා වෙන්න පුළුවන්ද හවුල්කරුවාට හවුල් ව්‍යාපාරයෙන් හිමි අයිතිය ඔහුට මුදලින් ගෙවී යුතුවේ ඔහුට මුදලින් ගෙවී යුතුවේ අයිතිය ඔහුට මුදලින් ගෙවී යුතුවේ ආන් ඔහුට මොනවා කරන්න ඕනද මුදලින් ගෙවන්න ඕනේ ඔහුට මුදලින් ගෙවී යුතුය මුදලින් ගෙවී යුතුවේ ඒ සඳහා මුදලින් ගෙවී යුතුවේ ඒ සඳහා අදාළ වටිනාකමට ප්‍රධාන සංරචක තුනක් ඇතුළත් වේ ප්‍රධාන සංරචක තුනක් ඇතුළත් වේ අංක 1 ජංගම ගිණුමේ ශේෂය ඒ කියන්නේ යාගේ ජංගම ගිණුමේ තියෙන සල්ලි ටික ජංගම ගිණුම කියන්නේ යාගේ අර ප්‍රාග්ධන ගිණුම ජංගම ගිණුම කියලා ගහන්නේ ආන්ගේ ජංගම ගිණුමේ තියෙන බැලන්ස් එකයි තියෙන්නේ 2 ප්‍රාග්ධන ගිණුමේ ශේෂය 3 එක ඉවත්වන අයගේ කීර්තිනාම කොටස ඒ කියන්නේ හවුල් ව්‍යාපාරේ කීර්තිනාමෙන් එයාට අයිති කොටස ඇත්තටම ළමයි මේ එයාට අයිති කොටසත් ප්‍රාග්ධන ගිණුමෙම ගලපන නිසා මේ දෙකම මොන ගිණුම තුල ඇතුළත් වෙනවද ප්‍රාග්ධන ගිණුම ඇතුළත් වෙනවා හැබැයි ප්‍රාග්ධන ගිණුමේ ශේෂය කියන්නේ යා ගෙනාවු මුදල විතරක් නෙමෙයි කියන එකයි මේකේ අදහස් කරන්නේ. ගෙනාවු මුදලයි එයාගේ කීර්තිනාම කොටසයි. මොකද මේ යාගේ කීර්තිනාම කොටස කියන්නේ අපි හිතමුකෝ උදාහරණයක් විදියට හරිද දෙකට එක කියලා බෙදාගත්තේ තුන්වෙනි හවුල්කරුවයි අයින් වුණේ කියන්නේ. එතකොට දෙකට එකයි නම් තුන්වෙනි හවුල්කරුවාට පහෙන් එකක් අයිති නේ ලාභේ. එහෙනම් කීර්තිනාමෙන් පහෙන් එකකුත් ඔහුට අයිති. එහෙනම් මෙන්න මේ අයිතිවාසිකම කොටස් තුනක් තියෙනවා. මේ කොටස් තුනට ලස්සන නමක් කියනවා ගිණුම් කරණයේදී හවුල්කරුවන්ගේ මොකක් කියලාද බූදලය කියලා. මොකක් කියලාද කියන්නේ බූදලය කියලා. ලියන්න මෙම හවුල්කරුට හවුල් ව්‍යාපාරයෙන් හිමි විය යුතු මෙම හවුල්කරුට හවුල් ව්‍යාපාරයෙන් හිමි විය යුතු ඉහත තුන් වර්ගය එකතු කොට ලැබෙන අගය ඉහත තුන් වර්ගය එකතු කොට ලැබෙන අගය හවුල්කරුගේ බූදලය අංගේ වචන ටික ගහ ගන්න. හවුල්කරුගේ බූදලය ලෙස හඳුන්වනු ලැබේ. හවුල්කරුගේ බූදලය ලෙස හඳුන්වනු ලැබේ. මොකක් කියලා හඳුන්වනවද? බූදලය කියලා හඳුන්වනවා. බූදලය ලෙස හඳුන්වනු ලැබේ. හවුල්කරුගේ බූදලය ලෙස හඳුන්වනු ලැබේ. මෙම බූදලය
හවුල්කරුවා ඉවත් වන දින ඔහුට ගෙවිය යුතුවේ. මෙම බූදලය හවුල්කරුවා ඉවත් වන දින ඔහුට ගෙවිය යුතුවේ. එලෙස ඉවත් වන දින ඔහුට නොගෙවන්නේ නම් අන්නේ වචනයට ඉලක්ක ගහ ගන්න. ඔහුට නොගෙවන්නේ නම් හවුල් ආඥා පනතේ 42 වන වගන්තියට අනුව හවුල් ආඥා පනතේ 42 වන වගන්තියට අනුව 42 වන වගන්තියට අනුව අන්නේ වචනයට ඉලක්ක ගහ ගන්න. 42 වන වගන්තියට අනුව 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 එය 105ක වාර්ෂික පොලී හිමිවන 105ක වාර්ෂික පොලී හිමිවන ණය ගිණුමකට මාරු කළ යුතුය. 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 අන 105ක් පොලී ගෙවන මොකේකට මාරු කරන්න ඕනද? ණය ගිණුමකට මාරු කරන්න ඕනේ. 105ක පොලී ගෙවන ණය ගිණුමකට මාරු කළ යුතුය. හරිද? තව ලකුණක් දාලා යටින් ලියන්න. විශ්‍රාම ගැනීම විභාග අභ්‍යාසයකදී විශ්‍රාම ගැනීම විභාග අභ්‍යාසයකදී ලැබිය හැකි ආකාර දෙකකි. විශ්‍රාම ගැනීම විභාග අභ්‍යාසයකදී ලැබිය හැකි ආකාර දෙකකි. ලැබිය හැකි ආකාර දෙකකි. 1. කාලච්ඡේදයක් මුලදී විශ්‍රාම ගැනීම. කාලච්ඡේදයක් මුලදී විශ්‍රාම ගැනීම. 2. කාලච්ඡේදයක් අගදී විශ්‍රාම ගැනීම. 1. කාලච්ඡේදයක් මුලදී විශ්‍රාම ගැනීම. 2. කාලච්ඡේදයක් අගදී විශ්‍රාම ගැනීම. එහෙනම් මුලදී විශ්‍රාම ගැනීමයි අගදී විශ්‍රාම ගැනීමයි කියලා කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මුලදී විශ්‍රාම ගැනීමයි අගදී විශ්‍රාම ගැනීමයි කියලා දෙකක් තියෙනවා. හරිද? මුලදී විශ්‍රාම ගැනීමයි අගදී විශ්‍රාම ගැනීමයි කියලා දෙකක් තියෙනවා. කාලච්ඡේදයක් මුලදී විශ්‍රාම ගැනීමයි කාලච්ඡේදයක් අගදී විශ්‍රාම ගැනීමයි. right. යටි ලියන්න. කාල පරිච්ඡේදයක් මුලදී හවුල්කරුවෙකු. කාල පරිච්ඡේදයක් මුලදී හවුල්කරුවෙකු විශ්‍රාම ගණීනම්. කාල පරිච්ඡේදයක් මුලදී හවුල්කරුවෙකු විශ්‍රාම ගණීනම්. හවුල්කරුවෙකු විශ්‍රාම ගණීනම්. එය පහත පියවර කිහිපයකින් සිදු කළ යුතුය. එන මේ පියවර කිහිපයකින් කරන්න ඕනේ. කවදානන්ද? මුල දවසේ විශ්‍රාම ආරම්භ තිබුණා. අංක 1. ප්‍රාග්ධන ගිණුමේ හා ජංගම ගිණුමේ ආරම්භක ශේෂ ඇතුළත් කරන්න. ආරම්භක ශේෂ ඇතුළත් කරන්න. 2.
විශ්‍රාම යන මුල් දින කීර්තිනාමය ප්‍රාග්ධන ගිණුම තුල ගලපන්න. විශ්‍රාම යන මුල් දිනම කීර්තිනාමය ප්‍රාග්ධන ගිණුම තුල ගලපන්න. 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 තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර මෙන්න මේක තමයි විශේෂ පියවර. තුන්වෙනි පියවර විශ්‍රාම යන හවුල්කරුගේ ජංගම ගිණුමේ ඇතිශේෂය. හවුල්කරුගේ ජංගම ගිණුමේ ඇතිශේෂය ප්‍රාග්ධන ගිණුමට මාරු කරන්න. ජංගම ගිණුමේ ඇතිශේෂය ප්‍රාග්ධන ගිණුමට මාරු කරන්න. ප්‍රාග්ධන ගිණුමට මාරු කරන්න. ප්‍රාග්ධන ගිණුමට මාරු කරන්න. ඊළඟ එක. ඊළඟ එක. විශ්‍රාම යන හවුල්කරුගේ ප්‍රාග්ධන ගිණුමේ ඇතිශේෂය ප්‍රාග්ධන ගිණුමේ ඇතිශේෂය ඔහුගේ ණය ගිණුමට මාරු කරන්න. 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 ඊළඟ පියවර. ඔහුගේ ණය ගිණුමේ ඇති ශේෂය මත දී ඇති පොලියක් හෝ ණය ගිණුමේ ශේෂය මත දී ඇති පොලියක් හෝ දී ඇති පොලියක් හෝ දී ඇති පොලියක් හෝ වාර්ෂිකව 5%ක් දී ඇති පොලියක් හෝ වාර්ෂිකව 5%ක් එම වසරේ ලාභයෙන් අඩු කරන්න. එම වසරේ ලාභයෙන් අඩු කරන්න. එම වසරේ ලාභයෙන් අඩු කරන්න. යටියට තව ලකුණක් දාලා ඉහත පියවර සියල්ලම ආරම්භක දිනදී විශ්‍රාම ගැනීමක් ඇතනම් ඉහත පියවර සියල්ලම ආරම්භක දිනදී විශ්‍රාම ගැනීමක් ඇතනම් ආරම්භක දිනදී විශ්‍රාම ගැනීමක් ඇතනම් ආරම්භක දිනදී විශ්‍රාම ගැනීමක් ඇතනම් විශ්‍රාම ගැනීමක් ඇතනම් ආරම්භක දිනදී විශ්‍රාම ගැනීමක් ඇතනම් විශ්‍රාම ගැනීමක් ඇතනම් ආරම්භක දිනදී විශ්‍රාම ගැනීමක් ඇතනම් එය කල යුතුය. විශ්‍රාම ගැනීමක් ඇතනම් එය කල යුතුය. right. එකපාරක් කියව ගන්න හවුල් ව්‍යාපාර ටියුට් එකේ 16 වෙනි ප්‍රශ්නය. 16 වෙනි ප්‍රශ්නය. right බලමු අපි 16 වෙනි ගාන. 16 වෙනි අභ්‍යාසය.
මොනවද ඉල්ලලා තියෙන්නේ කියලා බලන්න. ලාභාලාභ විසර්ජන ගිණුමක් ඉල්ලනවා. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම්, ජංගම ගිණුම් සහ ණය ගිණුමක්. එහෙනම් අපි අවශ්‍ය දේවල් ටික රෝල් කරගමු. ලාභාලාභ විසර්ජන ගිණුමක් උඩින් නම ලියන්න රූල් 3ක් තියලා. නම ලියන්න රූල් 3ක් තියලා. ලාභාලාභ විසර්ජන ගිණුමක් රුපියල් 1000 කියලා. ඊට පස්සේ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් සහ හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්. හවුල්කාරයෝ 3 දෙනෙක් ඉන්නවා. තීරු 3යි. රුපියල් 1000 කියලා. රුපියල් 1000. මේක ප්‍රාග්ධන ගිණුම්. මේක ජංගම ගිණුම්. හවුල්කාරයෝ 3 දෙනයි. ප්‍රාග්ධන ගිණුම් සහ ජංගම ගිණුම්. හවුල්කාරයෝ 3 දෙනා කවුද? සීතා, ගීතා, නීතා. SGN සීතා, ගීතා, නීතා. සීතා, ගීතා, නීතා. ළමයි මතක තියාගන්න, හවුල්කරුවේ කවුරුද්ද මුලදී විශ්‍රාම ගත්තොත්, හවුල්කරුවේ අවුරුද්ද මුලදී විශ්‍රාම ගත්තොත් ඒ අවුරුද්දේ ලාභෙ බෙදන්න ඕනේ ඒ හවුල්කරුවා හැර ඉතුරු අයට විතරයි. ලියන්න. තරු ලකුණක් දාලා යටින් හවුල්කරුවෙකු විශ්‍රාමගත් විටක, හවුල්කරුවෙකු විශ්‍රාමගත් විටක එම වසරේ ලාභය විසර්ජනය කළ යුත්තේ. එම වසරේ ලාභය විසර්ජනය කළ යුත්තේ කාලච්ඡේදයේ මුල ඉවත් උනේ නම්, කාලච්ඡේදයේ මුල ඉවත් උනේ නම් ඉතිරි හවුල්කරුවන්ට පමණි. කාලච්ඡේදයේ මුල ඉවත් උනේ නම් ඉතිරි හවුල්කරුවන්ට පමණි. මුල ඉවත් උනේ නම් ඉතිරි හවුල්කරුවන්ට පමණි. ඉතිරි හවුල්කරුවන්ට පමණි. right. ඒ කියන්නේ ළමයි බලන්න ඕකේ මුල දවසේ අයින් වෙලා තියෙන්නේ 24.1 ගීත විශ්‍රාම අරන් තියනවා නව හවුලේ. හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම අරන් තියනවා. කවුද? ගීතා. එතකොට ගීතා විශ්‍රාම ගත්තා කියන්නේ දෙවෙනි එක්කෙනා විශ්‍රාම ගන්නෙ, ඉතුරු වෙන්නේ සීතා, නීතා. උඩින් නම ලියන්න පේජි 3කට සීතා, නීතා හවුල් ව්‍යාපාරේ කියලා. මේ මෙතන විශ්‍රාම ගන්න කෙනා වෙනුවෙන්, ඒ කියන්නේ ගීතා වෙනුවෙන් ණය ගිණුමක් හදන්න ඕනේ විශ්‍රාම ගන්න කෙනාට. ඒක විශ්‍රාම ගැනීමේ ගානක අනිවාර්ය අංගයක්. රුපියල් 1000 කියලා පොඩි ටී ගිණුමක් ගහගන්න රෝල් 3ක් 4ක් තියෙන්න. ගීතාගේ ණය ගිණුම. බලන්න අවශ්‍ය දේවල් ටික රෝල් කරගන්න.
ආරම්භක ශේෂ ටික දාගන්න ප්‍රාග්ධන ගිණුම් වලයි ජංගම ගිණුම් වලයි අපි පියවරෙන් පියවරකින් එක හදමු. මේක උඩින් පෙළි තුනකට නම ලියන්න ඉතුරු වෙන දෙන්නගේ නම් දාලා බලන්න ඉක්මනට. හරිද? නවලියලා තියෙන්නේ උඩින් සීතා නීතා හවුල් ව්‍යාපාරේ සීතා නීතා හවුල් ව්‍යාපාරේ 2021 3:31 අවසන් වර්ෂය සඳහා ලාභාලාභ විසර්ජන ගිණුම රුපියල් 1000 කියලා දාන්න. ප්‍රාග්ධන ගිණුම් වල ආරම්භක ශේෂ ටික දාගන්න 300යි 200යි 200යි 300යි 200යි 200යි ජංගම ගිණුම් වල දාන්න 20යි 10යි ඊළඟ එක්කෙනාගේ හර පැත්තේ 10ක් තියෙන්නේ. right මම කිව්වා ඉස්සෙල්ලාම මුල දවසේ විශ්‍රාම ගැනීමක් තියෙනවා නම් පළවෙනි පියවර තමයි ශේෂ ටික දාන් ඉන්න ඕනේ. දෙවෙනි පියවර තමයි කීර්ති නාමය ගලපන්න ඕනේ. මොන ගිණුමේද? ප්‍රාග්ධන ගිණුම. මේක අපි පියවර ටික ලිව්වා ලිස්ට් එකේ. කීර්ති නාමය ගලපන්න ඕනේ කොහොමද? නව අනුපාතයට හර වෙලා පැරණි අනුපාතයට බැර වෙන්න ඕනේ. බලන්න ඔතන කීර්ති නාමය කීයක් තියනවද විශ්‍රාම යන දවසේදී? නව අනුපාතයේ සමසමව තියෙන්නේ. කීර්ති නාමය 200කට තක්සේරු කළේ. 200කට තක්සේරු කළා අලුත් අනුපාතයේ සමසමව. ඒ කියන්නේ නව අනුපාතයේ සමසමව. ඒ කියන්නේ මෙන්න මේ විශ්‍රාම ගත්ත කෙනාට නෑ අනිත් දෙන්නට 100 ගානේ සමසම වෙන්නේ. ඊළඟට පරණ අනුපාතයේ උඩින් දීලා තියෙනවා 5ට 3ට 2යි. 3 දෙනා අතර 5ට 3ට 2යි. එතකොට 300 බෙදලා යන්නේ 200 බෙදලා යන්නේ 5ට 3ට 2යි කියන්නේ 100යි 60යි සහ 40යි වශයෙන්. 5ට 3ට 2යි 100යි 60යි 40යි 100යි 60යි 40යි
හරි 100යි 60යි 40යි. ඊළඟට ඒක අවසන් 100යි 60යි 40යි. කවුද විශ්‍රාම ගන්නේ? ගීතා. 100යි 60යි 40යි. එතකොට දැන් කියනවා මොකද්ද? උඩ ඉඳන් බලමු. 2020 4යි 1 දින නව හවුල් ව්‍යාපාරයෙන් නව කෑල්ලක බලන්න හවුල් ව්‍යාපාරයෙන් ගීතා විශ්‍රාම ගත්තා. නවානුපාතයේ සමසමව පරණ ගිවිසුමේ ඉතුරු කොන්දේසි එලෙසම තියාගත්තා. තක්සේරු කළ කීර්තිනාමය ලක්ෂ 2යි ඒක ප්‍රාග්ධන ගිණුමෙන් ගලපන්න තීරණය කළා. හවුල්කරු විශ්‍රාම ගත්තට පස්සේ ගෙවිය යුතු මුදල ණය ගිණුමකට මාරු කරන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි කිව්වා දෙවෙනි පියවර කීර්තිනාමය ගලපන්න එපා. තුන්වෙනි පියවර තමයි රූල් 3-4ක් තියලා ගිණුම තුලණය කරලා, හැබැයි හැම කෙනාගේම එකතු කරන්නේ විශ්‍රාම ගන්න කෙනාගේ විතරක් බලනවා. කොයි පැත්තද වැඩි? මේ පැත්ත වැඩි 10යි. ඒක මේ පැත්තෙත් දාන්න 10යි. එතකොට මෙන්න මෙතනින් ඒක මාරු කරනවා ප්‍රාග්ධන ගිණුමට. ජංගම ගිණුමේ තියෙන එක ප්‍රාග්ධන ගිණුමට ගෙනියනවා මේ 10. එතකොට මේක හර පැත්තේ ආපු නිසා මේ පැත්තේ දානවා ජංගම ගිණුමෙන් කියලා. මෙයාට 10ක්. විශ්‍රාම ගන්න කෙනාට විතරයි. ඊළඟට ගිණුම තුලණය කරනවා. තුලණය කරන්නේ විශ්‍රාම ගත්ත කෙනාගේ විතරයි එකතු කරන්නේ දැම්ම. මේ පැත්ත වැඩි 270යි. ඒක මේ පැත්තෙත් දාන්න 270යි. මෙන්න මෙතනින් මාරු කරන්න 270ක්. මොන ගිණුමටද මාරු වෙන්නේ? ණය ගිණුමට. ණය ගිණුමට 270යි. මාත් එක්කම හදාගෙන යන්න. ණය ගිණුමට 270යි. ඊළඟට ණය ගිණුමට දාන්න මේකේ හර පැත්තේ දිවිච්ච නිසා ණය ගිණුමේ බැර පැත්තට ප්‍රාග්ධන ගිණුමෙන් ආවා කියලා 270යි. දැන් ගිණුම තුලණය කරලා ශේෂ 15ට ගෙනියන්න. මොකද 7-5ක්වත් විශ්‍රාම යන දවසේ ගෙවලා තිබුණේ නැහැ. ගෙවලා තිබ්බා නම් මේ පැත්තේ මුදල් කියලා දාන්න ගෙවුව ගාන. නමුත් මේකේ ගෙවලා තිබුණේ නැහැ. 270යි. ඒතකොට 270 ඉදිරියට ගෙනියනවා. 270 ඉදිරියට ගෙනියනවා. මෙන්න මේකට දෙන්න ඕනෙලු කීයක පොලියක්ද? 110ක පොලියක්. මේකට දෙන්න ඕනෙලු 110ක පොලියක්. බලන්න ළමයි යටින් තියෙනවා මොකද්ද? ණය පොලිය අඩු කරන්න පෙර ලාභය 265ක් තියනවලු. ඒකෙන් 27ක් අඩු වෙන්න ඕනේ 110ක් කියන්නේ. එතකොට දාන්න මෙතන සුද්ධ ලාභය කොහොමද දාන්නේ? 265න් අඩු කරන්න 27ක්. 265න් 27ක් ගියාම මෙතෙන්ට එනවා 238යි. 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 ඒක අවසන්. දැන් අපි සාමාන්‍ය විදියට යන් උඩ ඉඳන් හවුල් ගිවිසුමට. එතකොට මේ විශ්‍රාම ගැනීම කරලා ඉවර වෙලයි ගිවිසුමට යන්නේ. සෑම හවුල් කරුවෙකුටම මාසෙකට 5000ක් වේතන හම්බ වෙනවා. ලියන්න අඩු කළා වේතන SGN මාසෙට 5000යි කියන්නේ 60000යි. 180ක් එනවා. ප්‍රාග්ධන පොලිය SGN ඔසරි මේකේ තුන් දෙනාටම නෑ. S සහ N කියන දෙන්නට විතරයි. මොකද හේතුව විශ්‍රාම ගත්ත කෙනාට මේ අවුරුද්දේ මොනවද දෙන්න බැයිද? පොලි වේතන දෙන්න බෑ 120යි. මෙතනත් S සහ N විතරයි. මොකද අපි උඩින් දිව්වේ දෙන්නේ කියලා. කොහොමද එන්නේ? ආරම්භක ප්‍රාග්ධන ශේෂ මත 10%යි.
ආරම්භක ශේෂ මත 10%යි කියන්නේ 30යි 20යි එකතුව 50යි. එතකොට 170ක් ගියාට පස්සේ මෙතන එනවා 68ක්. ඒක බෙදනවා ලාභ කොටස් වශයෙන්. කවුරු අතරද? S සහ N අතර. කොහොමද ළමයි බෙදන්න ඕනේ මේ දෙන්න අතර? එක හා සමානව බෙදන්න ඕනේ අලුත් අනුපාතය. එක හා සමානව කියන්නේ 34 ගානේ. එක හා සමානව. දැන් මේවා ටික දාන්න ජංගම ගිණුමේ බැර පැත්තේ ප්‍රාග්ධන පොලී ටිකයි වේතන ටිකයි ලාභ කොටස් ටිකයි ගැන්ලි ටික දාන්න හර පැත්තේ බලන්න ඉක්මනට. ප්‍රාග්ධන පොලී දාන්න තිහයි 20යි මෙතෙන්ට 20යි දෙවෙනි එක්කෙනාට නෑ. වේතනත් 60යි ලාභ කොටසුත් 34යි මැද එක්කෙනාට නෑ. ගැන්ලි අපිට දීලා තියෙනවා 10යි මැද එක්කෙනාට නෑ. එච්චරයි තියෙන්නේ. දැන් මේ ගිණුම් දෙක තුලණය කළා. ලියන්න ශේෂයේ පහළට ගෙන ගියා. ශේෂයේ ඉදිරියට ගෙන ගියා කියලා. බලන්න කීයද එන්නේ කියලා.
හරිද උත්තරේ? බලමු. 50යි 110යි 144යි 10ක් ගියාම 134යි. මේ පැත්ත 114යි 20ක් ගියාම 94යි. මේකේ මේ පැත්ත 400යි 100ක් ගියාම 300යි. මෙතන 240යි 100ක් ගියාම 140යි. right. බලන්න හදන්න ගන්න ඔය විදිහටම අභ්‍යාස අංක 17 අභ්‍යාස අංක 17 මේකේ 3 දෙනෙක් හිටියා. එකෙන් තාරක ඒ කියන්නේ තුන්වෙනි හවුල් කරුවා විශ්‍රාම ගත්තේ. අර පියවර ටික අනුගමනය කරමින් බලන්න ඉක්මනින් හදන්න. මේකේ අඩුපාඩු තියෙනවා හදාගන්න. sorry දැන් අපි හදුවේ 14 නේ. දැන් අපි හැදුවේ 16. අපි හැදුවේ 16. අපි හැදුවේ 16. දැන් හදන්න ගන්න 17. 17 හදන්න ගන්න. ඒකෙත් අවුරුද්දේ මුල දවසේ විශ්‍රාම ගැනීමක් තියෙන්නේ. තාරක විශ්‍රාම ගත්තේ 16 හැදුවේ 17 හදන්න ගන්න. ඉක්මන් කරන්න.
උඩින් නම ලියන්න ඉතුරු වෙන හවුල් කරපු දෙන්නගේ නම දාලා. පිළිවෙලට යන්න. ඉස්සෙල්ලා ආරම්භක ශේෂ ටික දාන්න, කීර්ති නාමය ගලපන්න. ඒ පියවර මාරු කරන්න එපා. පියවර ටික අනුගමනය කරන්න. මොකද මේකේ මුල දවසේ විශ්‍රාම ගැනීමනේ තියෙන්නේ. උඩින් නම ලියලා ඉන්න ජගත් සුපුන් තාරක හවුල් ව්‍යාපාර. සරි. ඒකේ තාරක විශ්‍රාමද ජගත් සුපුන් හවුල් ව්‍යාපාරේ. ජගත් සුපුන් හවුල් ව්‍යාපාරේ. JST. ජගත් සුපුන් තරංග. ආරම්භක ශේෂ දාගන්න 500යි 400යි 300යි. ජංගම ගෙනුම් වල දාන්න 70ක් හර පළවෙනි එක්කෙනාට. ඉතුරු දෙන්නට බැල 20යි 20යි. තාරක තමයි විශ්‍රාම ගන්න. ඒ නිසා මෙතන ඕනේ T ගේ ණය ගිණුම. තාරකගේ ණය. ඉස්සෙල්ලාම කීර්ති නාමය ගලපමු. කීර්ති නාමයේ ලක්ෂයක් තියෙනවා. ඒක හර වෙන්න ඕනේ 3ට 2. මෙයාට නෑ. 3ට 2යි කියන්නේ ලක්ෂය 60යි 40යි. කීර්ති නාමයේ පරණ අනුපාතයට බැර වෙන්න ඕනේ. පරණ අනුපාතය කියන්නේ 2ට 2ට 1යි. 100 බෙදිච්චාම 40යි 40යි 20යි. 40යි 40යි 20යි. 40යි 40යි 20යි. 40යි 40යි 20යි. ඊළඟට අපි ජංගම ගිණුම තුලනය කරන්න ඕනේ විශ්‍රාම ගන්න කෙනාගේ. මේ පැත්ත 20යි. මේ මෙතන යනවා ණය ගිණුමට 20ක්. සරි ප්‍රාග්ධන ගිණුමට. ප්‍රාග්ධන ගිණුමට දාන්න ජංගම ගිණුමෙන් කියලා 20ක්. මේ පැත්ත 340යි. ඊට පස්සේ ඒ ගිණුම බැලන්ස් කරනවා. මෙන්න මෙතන වෙනසක් එනවා 340ක්. ඒ 340 මෙතන දාන්න ප්‍රාග්ධන ගිණුමෙන් කියලා 340යි.
ඔලිය තියෙන්නේ 105යි. 340ට 110ක් නම් 34යි. ඒකෙන් භාගය කියන්නේ 17යි. ඒක ලාභයෙන් අඩු කරන්න. සුද්ධ ලාභය තියෙනවා 106ක්. ඒකෙන් 17ක් ගියාම මෙතෙන්ට එන්නේ 89යි. දැන් හවුල් ගිවිසුම මේ හැටියට බෙදන්න ගැන්ලි ටික දාන්න. ගැන්ලි ටික තියෙනවා 20යි 30යි. දැන් ඉක්මනට හවුල් ගිවිසුම මේ හැටියට මේක බෙදන්න J සහ S අතර ලාභ කොටස්ද කියලා ඊට පස්සේ බලන්න ඒකත් බෙදන්නේ J සහ S අතර. මාසෙකට 1000යි වේතනය. මාසෙකට 1000යි කියන්නේ අවුරුද්දට 12000යි 24යි. ප්‍රාග්ධන පොලිය තියෙන්නේ අවුරුද්දට 10%යි ආරම්භක ශේෂවලට. ඒ කියන්නේ මෙතෙන්ට එන්නේ 50ක් සහ 40යි. ඒ කියන්නේ 90යි. පළවෙනි දෙන්නට විතරයි. 114න් 89ක් ගියාම 25යි. ඒ 25 බෙදන්න ඕනේ ඍණ නිසා. ඍණ 25ක් එන්නේ අලාභ කොටස්. එතකොට මේ දෙන්නට බෙදෙන්නේ 15ක් සහ 10ක් වශයෙන්. 25යි. මොකද හේතුව 3ට 2යි අනුපාතය තියෙන්නේ. ඒක මේ පැත්තට දාන්න ලාභ කොටස් කියලා. පහළවක් සහ 10ක්. මේ පැත්තේ දාන්න ප්‍රාග්ධන පොලිය එකයි වේතන එකයි. වේතන තියෙන්නේ 12 ගානේ. පළවෙනි දෙන්නට. ප්‍රාග්ධන පොලිය තිබුණේ 50යි 40යි. දැන් බලන්න මේකේ දෙපැත්තටම මාරු වෙන විදිහට ශේෂෙයි. අඩුපාඩු චෙක් කරගන්න. දැන් තුලනේ කළ ශේෂ 15ට ගෙනියන්න මේ දෙන්නට නෑ. මෙයාගේ මේ පැත්ත 540යි. 60ක් ගියාම මෙතන 480ක් එනවා. මෙයාගේ මේ පැත්ත 440යි. 40ක් ගියාම 400යි. දෙන්නේ කොටයි ඉන්නේ ශේෂ. මේකේ පළවෙනි එක්කෙනාගේ මේ පැත්ත වැඩි 105යි. ඒක මේ පැත්තේ දාන්න 62ක් ගියාම මෙතන 43ක් එනවා. හර ශේෂයක් එන්නේ. අනිත් එක්කෙනාගේ මේ පැත්ත වැඩි 72යි. 40ක් ගියාට පස්සේ මෙතන 32ක් එනවා. ශේෂය. දෙකක් එනවා ශේෂය. එතකොට ආඩ ගණන් දෙකක් තියෙනවා හදන්න. ඒ මොකද්ද 14 වෙනි ගාන සහ 14 වෙනි ගාන සහ
15 වෙනි ගාන 14යි 15යි 14යි 15යි 14 වෙනි ගානයි 15 වෙනි ගානයි. එහෙමනම් ඊළඟ වීඩියෝ එක බලන්න ඉස්සෙල්ලා ඔයගොල්ලෝ 14 වෙනි ගානයි 15 වෙනි ගානයි මොනව කරන් ඉන්න ඕනේද සම්පූර්ණ කරලා සිටිය යුතුයි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.